ආදරණීය දරුවනේ ඔබ අදත් අප සමග එකතු වන්නේ තවත් වැදගත් ජීව විද්‍යා පාඩමකට විෂය කරුණු අවබෝධ කර ගැනීමටයි. දැන් මේ වෙන විට අපි රසායනික පදනම කොටසේ අවසාන අදියරට ළඟා වෙමින් පවතින්නේ. ඒ තමයි කාබනික සංයෝග අතරින් අපි සාකච්ඡා කරන අවසාන කාබනික සංයෝග කාණ්ඩය. ඒ තමයි නියෂ්ටික අම්ල නැත්නම් නියුක්ලික් අම්ල කියලාත් හඳුන්වන කොටස. එතකොට නියුක්ලික් අම්ල නැත්නම් නියෂ්ටික අම්ල පිළිබඳවයි අද අපේ සාකච්ඡාවට භාජනය වෙන්නේ. නියෂ්ටික අම්ල ගැන මොනවද අපිට කතා කරන්න තියෙන්නේ? දරුවනේ නියෂ්ටික අම්ල කියලා අදහස් කරන්නේ බහු අවයවික කාණ්ඩයටත් තවත් සංයෝගයක්. දැන් මේ වෙන විට අපි දන්නවා බහු අවයවික විදිහට පොලිසැකරයිඩ් වර්ග, ඒ වගේම ප්‍රෝටීන වර්ග ඉන්නවා. ඒ සමාජිකයන්ට එකතු වෙන අලුත්ම කෙනා තමයි නියෂ්ටික අම්ල. දැන් නියෂ්ටික අම්ල නියුක්ලියෝටයිඩ නැමැති මූලික තැනුම් මේකක රාශියක් බහු අවයවීකරණය වීමෙන් සෑදී තියෙන කාබනික සංයෝගයක්. ජෛව මහ අණුවක් නැත්නම් ජෛව බහු අවයවිකයක් කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට නියුක්ලියෝටයිඩය තමයි නියෂ්ටික අම්ලවල මූලික තැනුම් මේකකය. මේ පිළිබඳව ඔබ සාමාන්‍ය පෙළ මට්ටමේදීත් යම් කිසි හැදෑරීමක් කරලා ඇති. එතකොට නියුක්ලියෝටයිඩ රාශියක් බහු අවයවීකරණය වීමෙන් සෑදෙන ජෛව මහ අණු නැත්නම් ජෛව බහු අවයවික ලෙස නියෂ්ටික අම්ල හඳුන්වන්න පුළුවන්. එතකොට නියෂ්ටික අම්ල බහු අවයවික විදිහට පවතින්නේ පොලි නියුක්ලියෝටයිඩ දාම විදිහට. කියන්නේ නියුක්ලියෝටයිඩ රාශියක් බහු අවයවීකරණය වීමෙන් ඇති වෙනවා පොලි නියුක්ලියෝටයිඩ දාම. ඒ ආකාරයට තමයි නියෂ්ටික අම්ල ස්වභාවයේ පවතින්නේ. දැන් මේ නියෂ්ටික අම්ල වල රසායනික සංයුතිය ගැනත් යම් අවබෝධයක් දරුවන්ට තියෙන්න ඕනේ. දැන් නියෂ්ටික අම්ලයක් නිර්මාණය වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන මූලද්‍රව්‍ය තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ පොස්පරස්. මේ මූලද්‍රව්‍ය පහෙන් තමයි ප්‍රධාන වශයෙන්ම නියෂ්ටික අම්ලයක් නිර්මාණය වෙන්නේ. අපට මුණ ගැහෙන අපගේ විෂය නිර්දේශය තුල අපි සාකච්ඡා වෙන ප්‍රධාන නියෂ්ටික අම්ල දෙකක් තියෙනවා. ඒ තමයි ඔබ හොඳින් හඳුනන DNA සහ RNA. දැන් DNA කියන්නේ කෙටි යෙදුමක්. මේකේ සම්පූර්ණ අර්ථය තමයි ඩියොක්සිරයිබෝ නියුක්ලික් ඇසිඩ්. ඩියොක්සිරයිබෝ නියෂ්ටික අම්ලය කියලා අපිට සිංහලෙන් ඒක පැහැදිලි කරන්න පුළුවන්. RNA කියන්නේ රයිබෝ නියුක්ලික් ඇසිඩ් හෙවත් රයිබෝ නියෂ්ටික අම්ලය. රයිබෝ නියෂ්ටික අම්ලය. මේ පද ගැනත් ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. හරි. දැන් බලමු අපි. නියුක්ලික් අම්ලය anu බහු අවයවික වන අතර පොලිනියුක්ලියෝටයිඩ ලෙස පවතී. දැක්කනේ? නියෂ්ටික අම්ල කියන්නේ බහු අවයවික, ඒවා පවතින්නේ පොලිනියුක්ලියෝටයිඩ විදිහට. නියුක්ලියෝටයිඩ ලෙස හඳුන්වන තැනුම් මේකක වලින් සෑදී ඇත. නියුක්ලියෝටයිඩ කියලා හඳුන්වන තැනුම් මේකක වලින් තමයි හැදිලා තියෙන්නේ. අපි ඒවා දැන් තව ටිකකින් සාකච්ඡා කරනවා. දැන් හිස්තැනක් අඩංගුවේ. මොකද මේ හිස්තැනට එන්න සුදුසු දේ? මේ තමයි මූලද්‍රව්‍ය සංයුතිය ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ෆොස්ෆරස් යන මූලද්‍රව්‍ය තමයි අඩංගු වෙලා තියෙන්නේ. අපි ඒක සටහන් කරමු. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් හා ෆොස්ෆරස් යන මූලද්‍රව්‍ය අඩංගු වේ. හරි. නියුක්ලික් අම්ල මහ අණුය ඊටම වැදගත් කාරණාවක්. නියුක්ලික් අම්ල කියන්නේ ජෛව මහ අණු නැත්නම් ජෛව බහු අවයවික. නියුක්ලික් අම්ල වර්ග දෙකක් වේ. එනම් මොනවාද මේ වර්ග දෙක? එකක් තමයි DNA, අනිත් එක්කෙනා RNA. හරිම ලේසි. DNA කවුද කියලාත් අපි කියමු. DNA කියන්නේ කාටද? ඩිऑක්සි රයිබෝ නියුක්ලික් ඇසිඩ්. එතකොට RNA කියන්නේ රයිබෝ නියුක්ලික් ඇසිඩ්. ඒ තමයි RNA. දැන් නියුක්ලියෝටයිඩ් එක ව්‍යුහය පිළිබඳවයි මම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. දරුවනේ නියුක්ලියෝටයිඩයක් සංඝටක 3කින් සමන්විතයි. කොටස් 3කින්. මේ කොටස් 3 තමයි එකක් ෆොස්ෆේට් කාණ්ඩයක් පවතිනවා. ෆොස්ෆේට් කාණ්ඩයක්. අනිත් කොටස තමයි පෙන්ටෝස සීනි අණුවක් තියෙනවා. කාබන් 5 සීනි අණුවක්. ඒ වගේම නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩයක් තියෙනවා.
ඔය කාණ්ඩ තුන තමයි නියස්ටික් අම්ලයක නිර්මාණය වීමට හේතු වන නියුක්ලියෝටයිඩ් එක තියෙන්නේ. ඒ කාණ්ඩ තුන මම ලියන්නම්. ෆොස්ෆේට් කාණ්ඩය. හරිම සරල කරුණු මේවා. පෙන්ටෝස සීනි කාණ්ඩය. ඒ වගේම නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩය. නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩය. දැන් මේ කොටස් තුන එකතු වෙලා නියුක්ලියෝටයිඩයක් හැදිලා තියෙන විදිහට අපි සරල රූප සටහනක් අඳිනවා. දැන් ෆොස්ෆේට් කාණ්ඩයේ නියෝජනය වෙන්නේ මේ වගේ වෘත්තයකින්. පෙන්ටෝස සීනි කාණ්ඩයේ නියෝජනය වෙන්නේ මෙන්න මේ වගේ පංචාශ්‍රයකින්. ඒ වගේම නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩයේ නියෝජනය වෙන්නේ මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයකින්. එතකොට මේ තමයි ෆොස්ෆේට් කාණ්ඩය. මේ තමයි පෙන්ටෝස සීනි කාණ්ඩය. මේ තමයි නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩය. ඔන්න ඔය අවබෝධය දරුවන්ට මුලින්ම තියෙන්න ඕනේ. හරිම සරලයි. විභාග මට්ටමේදී පවා මේ ප්‍රශ්න අහලා තියෙනවා නියුක්ලියෝටයිඩ් එක තියෙන කොටස් මොනවද කියන එක. ඒතර මේ විදිහට ඔබ දැනගන්න ඕනේ මේ කොටස් පිළිබඳව. දැන් මේ නියුක්ලියෝටයිඩ් වගේම සමාන පදයක් තියෙනවා නියුක්ලියෝසයිඩය කියලා. ළඟින් යන වචනයක්. නියුක්ලියෝසයිඩය. මොකද්ද නියුක්ලියෝසයිඩයක් කියන්නේ? දරුවනේ ෆොස්ෆේට් කාණ්ඩය ඉවත් කරලා නියුක්ලියෝටයිඩ් එක ඉතිරි කොටස සලකන්න. අන්න ඒ ටිකට තමයි අපි කියන්නේ නියුක්ලියෝසයිඩයක් කියලා. ෆොස්ෆේට් කාණ්ඩය ඉවත් කරලා නියුක්ලියෝටයිඩ් ඉතිරි කොටස පමණක් සැලකූ විට ඒකට තමයි කියන්නේ නියුක්ලියෝසයිඩයක්. අපිට කියන්න පුළුවන් ෆොස්ෆේට් කාණ්ඩය රහිත නියුක්ලියෝටයිඩ් කොටස තමයි නියුක්ලියෝසයිඩයක් කියන්නේ. බලන්න ෆොස්ෆේට් කාණ්ඩය රහිත නියුක්ලියෝසයිඩ් ලෙස හඳුන්වයි. ෆොස්ෆේට් කාණ්ඩය රහිතව නියුක්ලියෝටයිඩ් කොටසට තමයි නියුක්ලියෝසයිඩය කියලා හඳුන්වන්නේ. දැන් මේක ඇඳලා පෙන්නුවොත් එතකොට නියුක්ලියෝසයිඩේ තියෙනවා පෙන්ටෝස සීනි අණුවයි මේ නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩයේ තියෙනවා. අර ෆොස්ෆේට් කාණ්ඩේ නැහැ. දැන් නියුක්ලියෝසයිඩ් වලට උදාහරණ දෙකක් ඔබේ විෂය නිර්දේශය තුල සඳහන් වෙනවා. ඒ තමයි ඇඩිනෝසින් සහ ගුවැනෝසින්. ඒ ගැන දැනගන්න ඕනේ. ඇඩිනෝසින් සහ ගුවැනෝසින්. දැන් ඇඩිනෝසින් වෙන්නේ මෙතෙන්ට ඇඩිනින් කියලා හඳුන්වන නයිට්‍රජනීය භෂ්මය යෙදෙන නිසා. මෙතෙන්ට ගුවැනින් කියලා හඳුන්වන නයිට්‍රජනීය භෂ්මය යෙදුනොත් එතකොට ඒක ගුවැනෝසින් කියලා හඳුන්වනවා. අපි ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමු. හරි. ඊළඟට මොකක්ද අපිට ඉගෙන ගන්න තියෙන්නේ? මෙන්න දරුවනේ පැහැදිලිවම අණුක ව්‍යුහය දීලා තියෙනවා නියුක්ලියෝටයිඩ් එක. මේ ව්‍යුහයන් කටපාඩම් කර ගැනීම මතක තබා ගැනීම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ විභාගයේදී. දැන් මේ තමයි නයිට්‍රජනීය භෂ්ම කොටස. මේ තියෙන්නේ නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩය. මේ තියෙන්නේ ෆොස්ෆේට් කාණ්ඩය. මේ තියෙන්නේ ෆොස්ෆේට් කාණ්ඩය. එතකොට මේ තියෙන්නේ පෙන්ටෝස සීනි කාණ්ඩය. පෙන්ටෝස සීනි කාණ්ඩය. ඉතින් ඔබට රූප සටහනක දැක්කොත් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් මේක කටපාඩමින් මතක තබා ගැනීම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ තමයි එතකොට නියුක්ලියෝටයිඩ් එක අණුක ව්‍යුහය. අණුක ව්‍යුහය තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි ඊළඟ කොටසට යමු. දැන් අපි නියුක්ලියෝටයිඩ් එක එක කොටස් ගැන සරලව පැහැදිලි කිරීමක් තමයි මේ කරන්න සූදානම් වෙන්නේ.
අපිට මුලින්ම හම්බ වෙන්නේ පෙන්ටෝස සීනි. දරුවනේ පෙන්ටෝස සීනි දෙවර්ගයක් පවතින බව දැනටමත් අපි දන්නවා. ඒ තමයි රයිබෝස් සීනි සහ ඩියොක්සි රයිබෝස් සීනි. එතකොට රයිබෝස් සීනි වල අණුක සූත්‍රය මොකක්ද බලමු. C5යි H10යි O5යි. හැබැයි ඩියොක්සි රයිබෝස් සීනි වල අණුක සූත්‍රයේ පොඩි වෙනසක් තියෙනවා. C5යි H10යි O4යි. ඒක අපි රසායනික පදනමේ මුල් කොටස් වලදී සාකච්ඡා කරපු දෙයක්. ඒ අනුව ඩියොක්සි රයිබෝස් වල රයිබෝස් වලට වඩා ඔක්සිජන් පරමාණුවක් අඩුයි. එක වැදගත් කරුණක් මතක තබා ගත යුතුයි. ඊළඟට මම යොමු වෙන්න කැමති නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩ පිළිබඳව අදහසක් දැක්වීමට. දරුවනේ නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. නයිට්‍රජනීය භෂ්ම ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. එක කාණ්ඩයකට කියන්නේ පියුරීන භෂ්ම කියලා භෂ්ම කාණ්ඩය, අනිත් එකට කියන්නේ පිරිමිඩීන භෂ්ම කාණ්ඩය කියලා. ඉස්සෙල්ලා අපි ඒක ලියමු. නයිට්‍රජනීය භෂ්ම ප්‍රධාන කාණ්ඩ දෙකක් ඇත. එනම් පියුරීන භෂ්ම කාණ්ඩය, අනිත් එක පිරිමිඩීන භෂ්ම කාණ්ඩය. දැන් පියුරීන භෂ්ම කාණ්ඩයට අයිති වෙන භෂ්ම වර්ග දෙකක් තියෙනවා. පියුරීන භෂ්ම කාණ්ඩයට. එකක් ඇඩිනින්, අනිත් එක ගුවැනින්. පියුරීන් කාණ්ඩයට අයත් වන භෂ්ම වර්ග දෙකයි. එකක් ඇඩිනින්. එයාව අපි සංකේතවත් කරනවා කැපිටල් A අක්ෂරයෙන්. අනිත් කෙනා ගුවැනින්. එයාව කැපිටල් G අක්ෂරයෙන් සංකේතවත් කරනවා. පිරිමිඩීන් භෂ්ම වර්ග තුනක් තියෙනවා. මොනවද? සයිටොසින්, තයිමින් සහ යුරැසිල් කියලා. පිරිමිඩීන් වර්ග තුනයි. සයිටොසින් කැපිටල් C අක්ෂරයෙන්, තයිමින් කැපිටල් T අක්ෂරයෙන්, යුරැසිල් U අක්ෂරයෙන් සංකේතවත් කරනවා. මේ භෂ්ම සාමාන්‍යයෙන් A, G, T, U සහ C යන අකුරු වලින් සංකේතවත් කරනු ලැබේ. හරි. දරුවනේ පොස්පේට් කාණ්ඩය ගැන සාකච්ඡා කිරීමට කලින් මම කැමති අපි කලින් සාකච්ඡා කරපු නයිට්‍රජනීය භෂ්ම යටතේ තවත් විශේෂ කාරණා වගයක් ඔබට මතක් කරන්න. දැන් ඒ සඳහා මම අලුත් පිටුවකට යනවා. බලන්න. හරි. පියුරීන සහ අපි වෙන පාටකින් ලියමු. පියුරීන සහ පිරිමිඩීන භෂ්මවල මොනවද තියෙන මූලික වෙනස්කම්? පියුරීන භෂ්ම කාණ්ඩය සහ පිරිමිඩීන භෂ්ම කාණ්ඩ අතර තියෙන මූලික වෙනස්කම් වගේක් තියෙනවා. පළවෙනි දේ තමයි මේ පියුරීන භෂ්ම ඒ අය මේ වගේ ද්විත්ව චක්‍රීය ව්‍යුහයක් දරන්නේ. නැත්නම් වලලු දෙකකින් සමන්විත ව්‍යුහයක් තමයි දරන්නේ. ද්විත්ව චක්‍රීය ව්‍යුහයක් දරන්නේ. නමුත් පිරිමිඩීන භෂ්ම ඊට සාපේක්ෂව තනි චක්‍රීය ව්‍යුහ තමයි දරන්නේ. තනි චක්‍රීය ව්‍යුහයක්. පළවෙනි දේ තමයි ද්විත්ව චක්‍රීය ව්‍යුහ දරයි. මේකම කෙනෙක්ට කියන්න පුළුවන් වලලු දෙකකින් සමන්විත වේ. එහෙනම් මෙයා දක්වන්නේ තනි චක්‍රීය ව්‍යුහයක් දරන්නේ. එහෙම නැත්නම් කියන්න පුළුවන් වලලු එකකින් සමන්විත වේ. දැන් අපිට පේනවා සාපේක්ෂව පියුරීන විශාලයි කියලා.
ඒකත් අපිට කියන්න පුළුවන් ප්‍රමාණයෙන් විශාලයි සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩයි. ඒක තමයි දෙවෙනි වෙනස. ප්‍රමාණයෙන් විශාලයි සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩයි. සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩයි. ඔන්න ඔය මූලික වෙනස්කම් දෙක පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න ඕනේ. දැන් අපිට ඊළඟට යොමු වෙන්න පුළුවන් අපි සාකච්ඡා කිරීමට නියමිත ෆොස්ෆේට් කාණ්ඩය. ඉතින් හරිම සරලයි. මේ නියුක්ලික් අම්ල වලට ආම්ලික ස්වභාවයක් ආම්ලික ගුණයක් ලැබිලා තියෙන මේ ෆොස්ෆේට් කාණ්ඩය නිසා. ඇත්තට මේ ෆොස්ෆේට් කාණ්ඩය කියලා හඳුන්වුවට මෙතන පවතින අම්ලය තමයි ෆොස්ෆරික් අම්ලය. මේ ෆොස්ෆරික් අම්ලය තමයි අපි ෆොස්ෆේට් කාණ්ඩය කියලා මෙතනදී සඳහන් කරන්නේ. ඉතින් ෆොස්ෆරික් අම්ලය තියෙන නිසා තමයි න්‍යෂ්ටික අම්ල වලට ආම්ලික ගුණයක් නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් නියුක්ලික් අම්ලයක් නිර්මාණය වන්නා වූ ආකාරය පිළිබඳව තමයි අපි සම්පූර්ණයෙන් පැහැදිලි කරන්නේ. නියුක්ලික් අම්ලයක් හැදෙන්නේ කොහොමද කියන එක. දරුවනේ එක නියුක්ලියෝටයිඩයක ෆොස්ෆේට් කාණ්ඩයේ තියෙන OH කොටසක් ඊට යාබද නියුක්ලියෝටයිඩේ පෙන්ටෝස් සීනි අණුවේ තුන්වෙනි කාබන් පරමාණුවට සම්බන්ධ OH කාණ්ඩයක් සමග තමයි බැඳීමක් ඇති කරගන්නේ. මේ බැඳීමේදී ජලාණුවක් ඉවත් වෙමින් තමයි මේ සංගණන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මේ බැඳීමට කියනවා මේ බන්ධනයට කියනවා මේ නියුක්ලියෝටයිඩ් දෙක අතර ඇතිවන බන්ධනයට කියනවා ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධන කියලා. ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධන කියලායි මේ බන්ධනය හඳුන්වන්නේ. මේ ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධනය මගින් නියුක්ලියෝටයිඩ් දෙකක් එකිනෙක සම්බන්ධ වෙනවා එකිනෙක බැඳී යනවා. එතකොට මේ කොටසට කියන්න පුළුවන් ඩයිනියුක්ලියෝටයිඩයක් කියලා. බලන්න එක් නියුක්ලියෝටයිඩයක ෆොස්ෆේට් ඇති OH කාණ්ඩයක් ෆොස්ෆේට් වල තියෙන OH කාණ්ඩයක් වෙනත් නියුක්ලියෝටයිඩයක පෙන්ටෝස් සීනි වල තුන්වෙනි කාබන් පරමාණුවට සම්බන්ධ OH කාණ්ඩයක් අතර සිදුවන සංගණන ප්‍රතික්‍රියාවක් මගින් සාධන මොන බන්ධනද? බලන්න බන්ධන වර්ගය මොකක්ද කියලා. ෆොස්ෆොඩයිඑස්ටර්. දැන් මේ වෙනකොට අපි බන්ධන වර්ග 4ක් ඉගෙනගෙන තියෙනවා. මේ බන්ධන වර්ගයත් එක්ක. ග්ලයිකොසිඩික් බන්ධන ගැන ඉගෙන ගත්තා. එස්ටර් බන්ධන ගැන ඉගෙන ගත්තා. පෙප්ටයිඩ් බන්ධන ගැන පසුගිය පාඩම් මාලාවෙන් අපි සාකච්ඡා කරා. එවනම් දැන් ඔන්න තවත් 4වෙනි බන්ධන වර්ගයක් ඉගෙන ගන්න පුළුවන් ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධන. මේ ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධන මගින් දරුවනේ නියුක්ලියෝටයිඩ් අණු මිලියන ගණනක් වුණත් එක දිගට අඛණ්ඩව සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ වීමෙන් හැදෙන විශාල අණුක භාරය ගොඩක් වැඩි ඒ දාමයට තමයි කියන්නේ පොලි නියුක්ලියෝටයිඩ් දාමය කියලා. පොලි නියුක්ලියෝටයිඩ් දාමය. ඒ පොලි නියුක්ලියෝටයිඩ් දාම වලින් තමයි දරුවනේ න්‍යෂ්ටික අම්ල අවසානයේදී නිර්මාණය වෙන්නේ. හරි. දැන් මම කැමති මේ ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධනය ඇතිවන ආකාරය දරුවන්ට ඉදිරිපත් කරන්න. අපි එකට යම් බලන්න. මේ බලන්න. එක නියුක්ලියෝටයිඩයක ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවා. මේ ෆොස්ෆේට් කාණ්ඩේ OH කොටසක් ඉන්නවා. OH කොටසක්. ඒ වගේම යාබද නියුක්ලියෝටයිඩයක් ඉන්නවා. ඒ නියුක්ලියෝටයිඩයත් මම නිරූපණය කරන්නම්. එයාගේ තුන්වෙනි කාබන් පරමාණුව පෙන්ටෝස් සීනි අණුවේ තුන්වෙනි කාබන් පරමාණුවට සම්බන්ධ OH කාණ්ඩය අතර තමයි මේ බැඳීම ඇති වෙන්නේ. දැන් කෙනෙක්ට ගැටලුවක් එන්න පුළුවන් කොහොමද කාබන් පරමාණු සංඛ්‍යාව අංකණය කරන්නේ? පළවෙනි කාබන්, දෙවෙනි කාබන්, තුන්වෙනි කාබන් යනාදී වශයෙන්. ඇත්තටම දරුවනේ මේ පෙන්ටෝස් සීනි වල ඔබට පේන මේ ඉහළ ශීර්ෂය මෙතන ඇත්තටම තියෙන ඔක්සිජන් පරමාණුවක්. එතනින් පස්සේ තමයි කාබන් පරමාණු තියෙන මේ සෑම ශීර්ෂයකම දකින්න පුළුවන්. ඒ අනුව අංකණය කිරීම කරන්නේ දක්ෂිනාවර්තව දකුණු පැත්තට. මේ පැත්තට තමයි අංකණය කරන්නේ. එහෙම කරොත් C1 මෙතන ඉන්නේ. මෙන්න C2, මෙන්න C3, මෙන්න C4. දැන් කෙනෙක් අහන්න පුළුවන් C5 නෑ නේද කියලා. C5 ඉන්නේ C4ට සම්බන්ධ වෙලා මෙන්න මේ වගේ තැනක. ඒ C5ට තමයි ෆොස්ෆේට් කාණ්ඩය සම්බන්ධ වෙන්නේ. ඒතර හොඳට මතක තියාගන්න
පස්වෙනි පෙන්ටෝස සීනි අණුවේ පස්වෙනි කාබන්ට තමයි ෆොස්ෆේට් සම්බන්ධ වෙන්නේ. පෙන්ටෝස සීනි අණුවේ පළවෙනි කාබන්ට තමයි නයිට්‍රජනීය භස්ම කාණ්ඩය සම්බන්ධ වෙන්නේ. මේ පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් අපි සාකච්ඡා කරන්නේ තුන්වෙනි කාබන්ට සම්බන්ධ OH කාණ්ඩයක් තියෙනවා. මෙන්න මේ OH කාණ්ඩය. දැන් මෙතන තමයි සංගණන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මේ සංගණන ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් විදිහට ජල අණුවක් ඉවත් වෙනවා. මෙන්න මේ කොටස අයින් වෙනවා. මේ කොටස ඉවත් වෙනවා. ඉවත් වෙලා තමයි මේ දෙන්න අතර මේ බන්ධනය ඇති වෙන්නේ. ඔන්නද අපි දෙන්නව නැවත ඇඳලා පෙන්නන්න. මේ තියෙන්නේ ඉහළින් පවතින නියුක්ලියෝටයිඩ්. ඊළඟට මේ තියෙන්නේ පහළින් පවතින නියුක්ලියෝටයිඩ්. හරි. මෙන්න මෙතන ඇති වෙනවා. දැන් මේ තියෙන්නේ තුන්වෙනි කාබන්නේ. තුන්වෙනි කාබන් තමයි මෙතන ඉන්නේ. තුන්වෙනි කාබන්. මේ තුන්වෙනි කාබන්ට සම්බන්ධයි ඔක්සිජන් පරමාණුවක්. හයිඩ්‍රජන් පරමාණුව ඉවත් වුණා ජල අණුවක් නිර්මාණය කරමින්. එතකොට මේවා අතර තමයි ඇති වෙන්නේ මේ ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධනය. මේ තියෙන්නේ. මේ බන්ධනයට තමයි අපි කියන්නේ ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධනය කියලා. ඉතින් මෙවැනි ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධන රාශියක් නියුක්ලියෝටයිඩ සමග සම්බන්ධ වීමෙන් නිර්මාණය වන දිගු දාමයක් තමයි අපි පොලි නියුක්ලියෝටයිඩ දාමයක් කියලා හඳුන්වන්නේ. මං හිතනවා දරුවන්ට මේක පැහැදිලි ඇති කියලා. විභාගෙදී මෙවැනි දේවල් ඔබට අඳින්න එන්න පුළුවන්. ඒ නිසා මේවා ඇඳලා පුහුණු වෙන්න ඕනේ. හරි. මේ බලන්න. අපි තාමත් මෙතන හිටියේ තව දේවල් ටිකක් කියන්න තියෙනවා. දැන් මෙහෙම බන්ධන ඇතිවීමත් සමග අපිට දකින්න පුළුවන් සීනි ෆොස්ෆේට් කාණ්ඩ එක දිගට නැවත නැවතත් නිර්මාණය වෙනවා. අපි ඒවට කියනවා පුනරාවර්තනය වෙනවා කියලා. බලන්න මෙසේ බන්ධන ඇතිවීම නිසා සීනි ෆොස්ෆේට් ඒකකවල පුනරාවර්තන රටාවක් සහිත පිටකොන්දක් සෑදේ. මොකද්ද මේ පිටකොන්ද කියලා අදහස් කරන්නේ? අපි ඒකටත් ඒ රූප සටහනක් ඇඳලා බලමු. මොකද්ද මේ සීනි ෆොස්ෆේට් පිටකොන්දක් කියන්නේ කියලා? දැන් මේ බලන්න දරුවනේ. ඔන්න එක නියුක්ලියෝටයිඩයක්. මම ඒ පාටින්ම අඳින්නම් තවත් නියුක්ලියෝටයිඩයක්. ඒ පාටින්ම අඳින්නම් තවත් නියුක්ලියෝටයිඩයක්. දැන් අපි දන්නවා ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධන නිර්මාණය වෙනවා කියලා මේ නියුක්ලියෝටයිඩ අතර. ඔන්න ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධන නිර්මාණය වුණා. එතකොට ඔබට දකින්න පුළුවන් අඛණ්ඩව දිගට ගමන් කරන ගලාගෙන යන සීනි ෆොස්ෆේට් කාණ්ඩ රටාවක් නේ. සීනි ෆොස්ෆේට්. මෙන්න මේ කොටසට තමයි කියන්නේ සීනි ෆොස්ෆේට් පිටකොන්ද කියලා. මේ කොටසට තමයි කියන්නේ මොකක් කියලාද? සීනි ෆොස්ෆේට් පිටකොන්ද කියලා. දැන් මේ පිටකොන්ද කියන ටිකක් ශක්තිමත් ව්‍යුහයක් නේ. හරි. අපි පිටකොන්ද කියන පදය පාවිච්චි කරනවා නැත්නම් කොඳුනාරටිය කියන පදය පාවිච්චි කරන්නේ යමක ශක්තිමත් බව කියන්නේ. යම් පද්ධතියක ශක්තිමත්ම කොටස ගැන හඳුන්වන්නේ. ඒ වගේ මේ පොලිනියුක්ලියෝටයිඩ දාමේ ශක්තිමත්ම කොටස තමයි මේ සීනි ෆොස්ෆේට් පිටකොන්ද. පැහැදිලිද? ඒක ගැනයි කලින් සඳහන් වුණේ. හරි. හරි බලන්න. මෙසේ බන්ධන ඇතිවීම නිසා සීනි ෆොස්ෆේට් ඒකකවල පුනරාවර්තන රටාවක් සහිත පිටකොන්දක් සෑදේ. නියුක්ලික් අම්ල නියුක්ලියෝටයිඩවල රේඛීය බහුඅවයවික වේ. හරි. නියුක්ලික් අම්ල කියන්නේ නියුක්ලියෝටයිඩවල රේඛීය බහුඅවයවික කියන එක මතක තියාගන්න ඕනේ. මෙතන ඊටාම වැදගත් කරුණක්. නියුක්ලික් අම්ල කියන්නේ නියුක්ලියෝටයිඩවල රේඛීය බහුඅවයවික. දැන් සහභාගී වන සීනි අණු වර්ගයේ මත තමයි නියුක්ලික් අම්ල වර්ග දෙකකට බෙදන්නේ.
සහභාගී වෙන්නේ සීනි අණුව විදිහට ඩියොක්සිරයිබෝස් නම් නිර්මාණය වන නියුක්ලික් අම්ලය ඩියොක්සිරයිබෝ නියුක්ලික් ඇසිඩ්. ඒ කියන්නේ DNA. සහභාගී වන සීනි කාණ්ඩය වෙන්නේ රයිබෝස් නම් එහෙමනම් හැදෙන න්‍යෂ්ටික අම්ලය තමයි රයිබෝ නියුක්ලික් ඇසිඩ් එවත් RNA. අපි ඒ ගැන ඊළඟට සාකච්ඡා කරමු. නියුක්ලියෝටයිඩේ අඩංගු වන සීනි අණුව ඩියොක්සිරයිබෝස් නම් නියුක්ලික් අම්ලය DNA. නියුක්ලියෝටයිඩේ අඩංගු වන පෙන්ටෝස සීනි රයිබෝස් නම් නියුක්ලික් අම්ලය RNA. දැන් DNA අණුවක දරුවනේ ප්‍රධාන වශයෙන් භෂ්ම වර්ග 4ක් දකින්න පුළුවන්. ඒ තමයි පියුරීන භෂ්ම දෙක වන ඇඩිනින් සහ ගුවැනින්, පිරිමිඩීන භෂ්ම 3න් දෙකක් ඉන්නවා, සයිටොසින් සහ තයිමින්. ඒව තමයි දකින්න ලැබෙන්නේ. එහෙනම් DNA අණුවේ ඇඩිනින්, ගුවැනින්, සයිටොසින් හා තයිමින් කියන නයිට්‍රජනීය භෂ්ම අයිති වෙනවා. හැබැයි RNA වලදී ඇඩිනින් ගුවැනින් සුපුරුදු පරිදි ඉන්නවා, සයිටොසිනුත් ඉන්නවා, තයිමින් වෙනුවට එතෙන්ට ආදේශ වෙලා තියෙනවා යුරැසිල්. එමනම් RNA වල ඇඩිනින්, ගුවැනින්, සයිටොසින් හා යුරැසිල් කියන නයිට්‍රජනීය භෂ්මත් අඩංගු වෙනවා. නයිට්‍රජනීය භෂ්මත් අන්තර්ගත වෙනවා. දැන් දරුවනේ අපි සාකච්ඡා කරන්නේ ඊටාම වැදගත් කොටසක්, විභාගවලදී නිතරම ප්‍රශ්නවලට භාජනය වන කොටසක්. ඒ තමයි DNA අණුවේ ව්‍යුහය. මේක වොට්සන් ක්‍රීක් ආකෘතිය කියලත් හඳුන්වනවා. ඒකට හේතුව ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රීක් කියන විද්‍යාඥයින් දෙපළ විසින් මේ DNA අණුව නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමටයි මේ ආකෘතිය ඉදිරිපත් කරේ. හරි. එතකොට ඒ නිසාම ඔවුන්ට ගෞරවයක් පිණිස මේක වොට්සන් ක්‍රීක් ආකෘතිය නැත්තම් DNA අණුවේ ද්විත්ව හේලික්ස ආකෘතිය කියලත් විවිධ පද වලින් හඳුන්වනවා. දැන් මනක්කල්පිත අක්ෂයක් වටා, මනක්කල්පිත කියන්නේ සැබවින්ම තියෙන අක්ෂයක් නෙමෙයි. හරි, අපි විසින් නිර්මාණය කරගත්ත මනක්කල්පිත අක්ෂයක්. මේ අක්ෂයක් වටා DNA දාම එතීමෙන් නැත්තම් දඟර ගැසීමෙන් නිර්මාණය වන ව්‍යුහයක් විදිහටයි DNA අණුව හඳුන්වන්නේ. මෙතනදී ඇත්තටම පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකක් සහභාගී වෙනවා මේ ද්විත්ව හේලික්ස ව්‍යුහය නිර්මාණය කිරීමට. දඟර ගැසුණු පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකක්. ඇත්තටම හරිම වචනේ තමයි පොලිඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් දාම දෙකක් මේ ක්‍රියාවලියට සහභාගී වෙනවා. හැබැයි මේ දාම දෙක දිශානත වෙලා තියෙන එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට. ඒ නිසාම අපි මේක හඳුන්වනවා ප්‍රතිසමාන්තර පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකකින් තමයි DNA අණුවක් නිර්මාණය වෙන්නේ. අපි ඒ ගැන තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරමු. මනක්කල්පිත අක්ෂයක් වටා සර්පිලාකාරව සැකසුණු. සර්පිලාකාරව සැකසුණු කියන්නේ මේ දඟර ගැසුණු ස්වභාවයකින් තියෙනවා කියන එක. සර්පිලාකාරව සැකසුණු ප්‍රතිසමාන්තර, මේ වචන ඉතා වැදගත්. ප්‍රතිසමාන්තර පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකකින් සෑදුණු ද්විත්ව හේලික්සාකාර ව්‍යුහයක් තමයි DNA වලට තියෙන්නේ. ද්විත්ව හේලික්සාකාර ව්‍යුහයක්. මොකද්ද එතකොට මේ ද්විත්ව හේලික්සාකාර ව්‍යුහය කියන්නේ? දරුවනේ සරලව කියනවනම් මෙන්න මේ වගේ ව්‍යුහයක්. මෙන්න එක දාමයක්. වෙන පාටකින් දාමු අපි. මෙන්න අනික් දාමය. එතකොට මේ ස්වභාවයට තමයි මේ සර්පිලාකාර කියන්නේ. ඇඹරුණු දඟර ගැසුණු ස්වභාවය. එතකොට මේ නිල් පාටින් ලකුණු කරලා තියෙන්නේ එක පොලිඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් දාමයක්. දම් පාටින් ලකුණු කරලා තියෙන්නේ තවත් පොලිඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් දාමයක්. එතකොට දාම දෙකක් එකතු වෙලා තමයි මේ ව්‍යුහය නිර්මාණය වෙන්නේ. ඒ වගේම මේ දාම දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට තමයි දිශානත වෙලා තියෙන්නේ, යොමු වෙලා තියෙන්නේ. එතකොට අපි කියනවා දාම දෙක සමාන්තරයි, හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එතකොට කියන්නේ ප්‍රතිසමාන්තරයි කියලා. හරි. එකිනෙකට විරුද්ධ දිශාවලට දිවෙන සීනි පොස්පේට් පිටකොඳු දෙක ප්‍රතිසමාන්තර. ප්‍රතිසමාන්තර ලෙස හඳුන්වයි. දැන් මම කැමති ඒක නිර්මාණය වෙලා තියෙන විදිහ ඔබට පෙන්වන්න. අපි අන්තිම බලන්න මේක. මේ බලන්න. මම එක පොලිඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් දාමයක් අඳිනවා. මෙතනදී ප්‍රධාන භෂ්ම හතරම අණුපිළිවෙලට තියෙන පරිදි තමයි මම අඳින්නේ. මේකේ මේ අණුපිළිවෙලම තියෙන්න ඕනේ කියලා නීතියක් නියමයක් නැහැ. මූලික ව්‍යුහය තුල මේ දේවල් ලකුණු වෙන්න ඕනේ.
දැන් අපි ගමු මේක ඇඩිනින් කියලා දාමු මේ භෂ්මය. මේ ගුවැනින්, මේ සයිටොසින්, මේ තයිමින්. හරි. දැන් DNA අණුවක් නිර්මාණය වන ආකාරය තමයි අපි පෙන්වන්නේ. දැන් අපි දන්නවා දරුවනේ මේ යාබද නියුක්ලියෝටයිඩ ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධන මගින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක හරි. ඒක පැහැදිලි. දැන් මේ නියුක්ලියෝටයිඩ දාමයේ ආරම්භය මෙතන අවසානයේ මෙතන කියලා අපි හිතමු. එතකොට මේ තමයි ඉහළම කෙලවර. මෙන්න මේ අන්තයට විශේෂ නමක් කියනවා. ඒ තමයි පහ අන්තය කියලා හඳුන්වන්නේ. පහ අන්තය. 5-N. ඒකට හේතුව තමයි මෙතන පස්වෙනි කාබන්ට තමයි ෆොස්ෆේට් කාණ්ඩය සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊළඟට මේකේ පහළම කෙලවර හඳුන්වන්නේ 3-N. 3 අන්තය කියලා. ඒකේ තේරුම තමයි මේ අණුවේ පහළම තියෙන්නේ පෙන්ටෝස සීනි අණුවේ 3 වෙනි කාබන් පරමාණුව. ඒකෙත් OH කාණ්ඩයක් තියෙනවා. ඒ නිසා ඒක 3 අන්තය කියලා හඳුන්වනවා. ඒතර පහ අන්තයේ සිට 3 අන්තයේ දක්වා තමයි මේ පොලිනියුක්ලියෝටයිඩ දාමේ නියුක්ලියෝටයිඩ පෙළ ගැහිලා තියෙන්නේ. නියුක්ලියෝටයිඩ පෙළ ගැහිලා තියෙන්නේ. දැන් අනික් පොලිනියුක්ලියෝටයිඩ දාමේ ස්වභාවය අපි බලමු. අනික් පොලිනියුක්ලියෝටයිඩ දාමේ ස්වභාවය. දරුවනේ ඔන්න ප්‍රතිසමාන්තර කියන්නේ මොකක්ද කියලා හොඳට පැහැදිලි වෙයි. නයිට්‍රජනීය භෂ්මයක් ඉන්නවා. පෙන්ටෝස සීනි අණුවක් ඉන්නවා. ෆොස්ෆේට් කාණ්ඩයක් ඉන්නවා. දැන් මේක දිශානත වෙලා තියෙන්නේ මෙන්න මේ පහළට. මේක ඉහළට දිශානත වෙලා තියෙන ආකාරයත් අපිට පේන්නේ. මෙන්න ඊළඟ නයිට්‍රජනීය භෂ්මය පෙන්ටෝස සීනි අණුව ෆොස්ෆේට් කාණ්ඩය. ඊළඟ නයිට්‍රජනීය භෂ්මය පෙන්ටෝස සීනි අණුව ෆොස්ෆේට් කාණ්ඩය. අපි මෙතනට යොදාගත්තේ නියුක්ලියෝටයිඩ 4ක් නිසා මෙන්න අවසාන එක. මෙන්න මේ තමයි පොලිනියුක්ලියෝටයිඩ දාම දෙක. මෙතනත් මෙන්න ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධනය නිර්මාණය වෙලා තියෙනවා. ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධනය. මෙතන අන්ත දෙක කොහොමද හඳුන්වන්නේ? දැන් මේ අන්තේ මෙතන පස්වෙනි කාබන්ට තමයි ෆොස්ෆේට් සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේ අන්තය හඳුන්වන්නේ පහ අන්තය කියලා. 5-N. මෙතන තුන්වෙනි කාබන්ට තමයි මේ දාමේ ඉහළම කෙලවර තියෙන්නේ. එතන තමයි OH කාණ්ඩයක් තියෙන්නේ. මේ අන්තය හඳුන්වන්නේ 3-N කියලා. දැන් දරුවනේ ඔබට පේනව නේද? නියුක්ලියෝටයිඩ පොලිනියුක්ලියෝටයිඩ දාම දෙකේ දිශාවන් පැහැදිලිවම ප්‍රතිවිරුද්ධයි කියලා. මේක සකස් වෙලා තියෙන්නේ පහ අන්තයේ සිට 3 අන්තයේ දක්වා. මේ දාමය. මේ දාමයේ සකස් වෙලා තියෙන්නේ 3 අන්තයේ සිට 5 අන්තයේ දක්වා. අන්න ඒකටයි අපි කියන්නේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. නමුත් සමාන්තර ස්වභාවයකින් තියෙන්නේ. ඊළඟට මේ පොලිනියුක්ලියෝටයිඩ දාම දෙක එකිනෙක සමග සම්බන්ධ වෙන්නේ ඒවායේ පවතිනා වූ නයිට්‍රජනීය භෂ්ම වලින්. ඇත්තට මේ නයිට්‍රජනීය භෂ්ම අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන වලින්. දැන් හයිඩ්‍රජන් බන්ධන ගොඩනැගිලා මේ දාම දෙක සම්බන්ධ වෙන්න නම් නියෂ්ටික අම්ල වල නයිට්‍රජනීය භෂ්ම පිහිටන්න ඕනේ මෙන්න මේ අණුපිළිවෙලට. මොකද්ද මෙතන තියෙන්නේ? අපිට පේනවා එක දාමයක ඇඩිනින් කියන නයිට්‍රජනීය භෂ්මයත් සමග අනෙක් දාමේ තයිමින් භෂ්මය තමයි සම්බන්ධ වෙන්නේ. හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්නේ මේ දෙන්න අතර. ගුවැනින් සමග තමයි සයිටොසින් සම්බන්ධ වෙන්නේ. මොකද්ද මේකට හේතුව? දරුවනේ මතක තියාගන්න හැම වෙලාවෙම පියුරීන භෂ්මයක් එක දාමයක ඉන්නවා නම් ඊට සමාන්තරව අනෙක් දාමයේ හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්නේ විශේෂිත පිරිමිඩීන් භෂ්මයක් සමග. කොයි වෙලාවකවත් පියුරීන භෂ්ම දෙකක් අතර හෝ පිරිමිඩීන භෂ්ම දෙකක් අතර මේ බන්ධනය නිර්මාණය වෙන්නේ නැහැ. දැන් එතකොට කෙනෙක්ට යෝජනා කරන්න පුළුවන් ඇඩිනින් ඉන්නවා නම් එහෙමනම් අනිත් පැත්තෙන් ඉන්න ඕනේ සයිටොසින් හෝ තයිමින්. ඔය දෙන්නනේ ඉන්න ඕනේ. පියුරීනයක් ඉන්නවා නම් පිරිමිඩීන කෙනෙක් තමයි අනිත් පැත්තෙන් සම්බන්ධ වෙන්න ඕනේ. එහෙනම් ඇඩිනින් ඉන්නවා නම් ගුවැනින් ඉන්න බෑ. එහෙමනම් සයිටොසින් සහ
තයිමින්. මේ දෙන්නගෙන් හරියටම තයිමින් කියන්නේ ඇයි? ඒකට හේතුව තමයි වඩාත් ස්ථායි බන්ධනයේ නිර්මාණය වෙන්නේ ඇඩිනින් සයිටොසින් සමග නෙමෙයි තයිමින් සමගයි. ගුවනින් වඩාත් ස්ථායිම බන්ධනය නිර්මාණය කරගන්නේ තයිමින් සමග නෙමෙයි සයිටොසින් සමගයි. ඊළඟ වැදගත්ම කාරණාව තමයි මේ භෂ්ම අතර හයිඩ්‍රජන් බන්ධන කොයිතරම් ප්‍රමාණයක් ඇති වෙනවද? දරුවනේ හැම වෙලාවෙම ඇඩිනින් සහ තයිමින් අතර H බන්ධන දෙකක් ඇති වෙනවා. හයිඩ්‍රජන් බන්ධන දෙකක්. හරි? හයිඩ්‍රජන් බන්ධන දෙකක් ඇති වෙනවා. මේ බලන්න. හැබැයි ගුවනින් සයිටොසින් අතර දරුවනේ හයිඩ්‍රජන් බන්ධන 3ක් ඇති වෙනවා. හයිඩ්‍රජන් බන්ධන 3ක්. 1 2 3යි. 1 2 3යි. 3ක් ඇති වෙනවා. ඒතර මේ ඇති උනේ මොනවද? හයිඩ්‍රජන් බන්ධන. H බන්ධන. දැන් H බන්ධන කියන්නේ සාපේක්ෂව ශක්තිමත් බවින් අඩු බන්ධන වර්ගයක්. ඒ නිසා මේ සමස්ත ව්‍යුහයේ ශක්තිමත් බවින් අඩු කොටස තමයි මේ හයිඩ්‍රජන් බන්ධන සහ ඒවා අතර පවතිනා වූ භෂ්ම. දැන් හැම වෙලාවෙම ඇඩිනින් භෂ්මයේ තයිමින් භෂ්මයේ සමගත් ගුවනින් භෂ්මයේ සයිටොසින් භෂ්මයේ සමගත් සම්බන්ධ වෙන නිසා ඇඩිනින් තයිමින් භෂ්මත් ගුවනින් සයිටොසින් භෂ්මත් අනුපූරක භෂ්ම ලෙස තමයි හඳුන්වන්නේ. අනුපූරක. ඒතර ඇඩිනින්ගේ අනුපූරකයා තමයි තයිමින්. ගුවනින්ගේ අනුපූරකයා තමයි සයිටොසින්. එතකොට මේ අණුවේ ශක්තිමත් බව අඩු කොටස තමයි හයිඩ්‍රජන් බන්ධන සහ ඒවා අතර පවතිනා වූ අනුපූරක භෂ්ම. එතකොට ශක්තිමත්ම කොටස තමයි මේ සීනි ෆොස්ෆේට් කාණ්ඩය. ශක්තියෙන් අඩු කොටස තමයි මේ අනුපූරක භෂ්ම අතර පවතින H බන්ධන සහිත ප්‍රදේශය. දැන් මේ විදිහට ආකෘතිය නිරූපණය කරත් සැබවින්ම පවතින්නේ මේ විදිහට නෙමෙයි. සැබවින්ම පවතින්නේ අර මනක් කල්පිත අක්ෂයක් වටා සර්පිලාකාර ලෙස දඟර ගැසීමෙන් නිර්මාණය වන පොලිනියුක්ලියෝටයිඩ දාම දෙකක් විදිහට ප්‍රතිසමාන්තර පොලිනියුක්ලියෝටයිඩ දාම දෙකක් විදිහට තමයි පවතින්නේ. දැන් මම හිතනවා දරුවන්ට මේ ව්‍යුහය ගැන මූලික අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. හරි. එතකොට අපි නැවතෙමු මේ සාකච්ඡාවටම. එකිනෙකට විරුද්ධ දිශාවලට දිවෙන සීනි ෆොස්ෆේට් පිටකොඳු දෙක ප්‍රතිසමාන්තරයි කියලා අපි හැඳින්වුවා. හේලික්සේ පිටතට යොමු වෙලා තියෙන්නේ මොකද්ද? හේලික්සේ ඇතුළට යොමු වෙලා තියෙන්නේ මොකද්ද? දැන් දරුවෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මොකද්ද මේ හේලික්සය කියන්නේ? දරුවනේ හේලික්සය කියන්නේ මෙන්න මේ ව්‍යුහයට. මේ ව්‍යුහයට තමයි හේලික්සයක් කියලා කියන්නේ. මේ තියෙන හේලික්සයක්. දැන් මේ හේලික්සේ පිටතින් දකින්න ලැබෙන්නේ හැම වෙලාවෙම සීනි ෆොස්ෆේට් කාණ්ඩ. ඒ නිසා හේලික්සේ පිටතට සීනි ෆොස්ෆේට් පිටකොඳු පිහිටන අතර හේලික්සේ ඇතුළට තියෙන්නේ කවුද? හයිඩ්‍රජන් බන්ධන වලින් බැඳුණු නයිට්‍රජනීය භෂ්ම. හරි. එතකොට හේලික්සේ ඇතුළත නයිට්‍රජන් භෂ්ම යුගලනය වී ඇත. යුගලනය වූ නයිට්‍රජනීය භෂ්ම අතර හයිඩ්‍රජන් බන්ධන මගින් පට දෙක එකට බැඳ තබා ගනී. යුගලනය වූ නයිට්‍රජනීය භෂ්ම අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන මගින් තමයි මේ පට දෙක එකට බැඳ තබාගෙන. පට දෙක කියලා අදහස් කරන්නේ මේ පොලි ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ දාම දෙක එකට බැඳ තබා ගන්න. මෙන්න මේ අවබෝධය දරුවන්ට තියෙන්න ඕනේ. දැන් මම ඊටාම පැහැදිලි රූප සටහන් කීපයක් එකතු කර අද අපේ පාඩම සඳහා මේ බලන්න දරුවනේ. මේ කිසිම සංයෝගයක සංඝටකයක අණුක ව්‍යුහය ගැන ඔබ දැනගත යුතු නැහැ. මේවා පාඩම් කරන්න අවශ්‍ය නැහැ. නමුත් අපි ඉගෙනු කරුණු පැහැදිලි කරන්න මේ රූප සටහන් ගොඩක් වැදගත් වෙනවා. උදාහරණයක් අපි කතා කරපු මූලික දෙයක් තමයි පියුරීන භෂ්ම. මෙන්න පියුරීන. මෙන්න පියුරීන. පියුරීන. පියුරීන භෂ්ම වල ඔබට පේනවද ද්විත්ව චක්‍රීය ව්‍යුහයන් තියෙන බව? මම කිව්වා පියුරීන භෂ්ම වල ද්විත්ව චක්‍රීය නැත්නම් වලලු දෙකකින් සමන්විත ව්‍යුහයක් තියෙන්නේ. පිරිමිඩීන භෂ්ම වල තියෙන්නේ තනි චක්‍රීය ව්‍යුහයක්. දැන් මේ තියෙන්නේ සයිටොසින් තනි චක්‍රීයයි. යුරැසිල් තනි චක්‍රීයයි. හරි? මේ නිර්මාණය වෙලා තියෙන RNA. දැන් RNA වල විශේෂත්වය තමයි RNA නිර්මාණය වෙන්න එක දාමයයි අවශ්‍ය වෙන්නේ. දාම දෙකක් DNA වල වගේ අවශ්‍ය වෙන්නේ නැහැ. කියන්නේ තනි දාම ව්‍යුහයක් නැත්නම් තනිපට ව්‍යුහයක් තමයි RNA කියන්නේ.
නමුත් DNA කියන්නේ පැහැදිලිවම පට දෙකක් තියෙනවා. මේ DNA වල පට දෙකකෝ මේ එක පටයක් මේ තියෙන්නේ. මේ එක පටයක්. හරි? දෙවන පටේ නැත්තම් දෙවන දාමයකෝ. දෙවන දාමයේ තමයි මේ තියෙන්නේ. මම මේ ලකුණු කරන් ඉන්නේ දරු. මෙන්න දෙවනි දාමය. දාම දෙකකින් හැදිලා තියෙන්නේ. ඒක ප්‍රධාන වෙනසක්. අපි වෙනස්කම් සාකච්ඡා කරනවා තව ටිකකින්. ප්‍රධාන වෙනසක් තමයි මේ DNA දාම දෙකකින් නිර්මාණය වෙනවා RNA සාමාන්‍යයෙන් තනි දාමයකින් නිර්මාණය වෙන්නේ. දැන් DNA වලට අදාළ භෂ්ම ටික බැලුවොත් මෙතනදී මේ බලන්න පියුරීන භෂ්ම ද්විත්ව චක්‍රීයයි. හැබැයි පිරිමිඩීන විදිහට ඉන්නේ සයිටොසින් සහ තයිමින් ඒවා තනි චක්‍රීයයි. ඒවා තනි චක්‍රීයයි. ඒ වගේම මේ සෑම භෂ්මයකටම අපි නයිට්‍රජනීය භෂ්මයක් කිව්වේ ඇයි දන්නවද? මේ බලන්න ඒවල සංඝටක ලෙස නයිට්‍රජන් දකින්න පුළුවන්. මේ නයිට්‍රජන් තියෙනවා. නයිට්‍රජන් තියෙනවා. නයිට්‍රජන් දකින්න පුළුවන්. සංඝටක ලෙස නයිට්‍රජන් තියෙනවා. යුරසිල් වල සංඝටකයක් ලෙස නයිට්‍රජන් තියෙනවා. ඒ නිසා මේ හැම භෂ්මයකටම නයිට්‍රජනීය භෂ්ම කියලා හැඳින්වීමක් කරාට වැරද්දක් නැහැ. පැහැදිලිද? හරි. දැන් එතකොට මේ තමයි සීනි පොස්පේට් පිටකොඳු තමයි මේ තියෙන්නේ. සීනි පොස්පේට් පිටකොඳු. එතකොට මේ තමයි නයිට්‍රජනීය භෂ්ම සහ අනුපූරක භෂ්ම සහ ඒවා අතර තියෙන H බන්ධන තමයි දරුවෝ මේ දකින්න ලැබෙන්නේ. පැහැදිලිද? භෂ්ම යුගලන නීතියටයි අපි දැන් එන්නේ. දැන් අපි ඇත්තටම භෂ්ම යුගලන නීතිය ගැන කතා කරා. හරි? සෑම පියුරීන භෂ්මයක්ම යුගලනය වන්නේ විශේෂිත පිරිමිඩීන් භෂ්මයක් සමගයි. සෑම පියුරීන් භෂ්මයක්ම යුගලනය වන්නේ විශේෂිත පිරිමිඩීන් භෂ්මයක් සමගයි. ඒක තමයි අපි භෂ්ම යුගලන නීතියේදී සාකච්ඡා කරන්නේ. අපි ලියමු ඒක. සෑම පියුරීන භෂ්මයක්ම යුගලනය වන්නේ විශේෂිත පිරිමිඩීන භෂ්මයක් සමගයි. විශේෂිත පිරිමිඩීන භෂ්මයක් සමගයි. සෑම පියුරීන භෂ්මයක්ම යුගලනය වන්නේ විශේෂිත පිරිමිඩීන් භෂ්මයක් සමගයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇඩිනින් තයිමින් සමග හයිඩ්‍රජන් බන්ධන දෙකකින් බැඳෙනවා. ගුවැනින් සයිටොසින් සමග හයිඩ්‍රජන් බන්ධන තුනකින් බැඳෙනවා. ගුවැනින් සයිටොසින් සමග හයිඩ්‍රජන් බන්ධන තුනකින් බැඳෙනවා. ඊටම වැදගත්. එම නිසා මේ දාම දෙක එකිනෙකට අනුපූරකයි. මේ දාම දෙක නැත්තම් මේ පට දෙක DNA වල එකිනෙකට අනුපූරකයි. භෂ්ම යුගල් අනුපූරක භෂ්ම යුගල් ලෙස හඳුන්වයි. එහෙනම් A සහ T අනුපූරක භෂ්ම යුගලක්, G සහ C තවත් අනුපූරක භෂ්ම යුගලක්. රූපේ දැක්වෙන ආකාරයට මේ මූලික දීත්ව හේලික්සීය ව්‍යුහයේ එක සම්පූර්ණ දඟරයක් තුල භෂ්ම යුගල් 10ක් තියෙනවා. භෂ්ම යුගල් 10ක් තියෙනවා. මොකක්ද මේ කියපු වගන්තිය? රූපේ දැක්වෙන ආකාරයට මූලික දිත්ව හෙලික්සාකාර ව්‍යුහයේ එක සම්පූර්ණ දඟරයක් නැත්නම් එක ටර්න් එකක භෂ්ම යුගල් 10ක් තියෙනවා. අපි කලින් රූප සටහනට යමු. දරුවනේ මේ තියෙන රූප සටහන. මේ රූප සටහනට අනුව එක ටර්න් එකක් නැත්නම් එක දඟරයක් කියලා අදහස් වෙන්නේ මෙන්න මේ වගේ කොටසක්. මේ වගේ කොටසක්. හරියට ගණන් කරලා බැලුවොත් මෙවැනි කොටසක භෂ්ම යුගල් 10ක් පවතිනවා. භෂ්ම යුගල් 10ක්. එක යුගලක්, තව යුගලක් 3 4 5 6 7 8 9 10 කියලා භෂ්ම යුගල් 10ක් මේ එක දඟරයක් සම්පූර්ණ ටර්න් එකක් තුල අපිට දකින්න පුළුවන්. ඒ කරුණ තමයි එතනදී පැහැදිලි වුණේ. ඒ නිසා ඔන්න DNA අණුවේ ද්විත්ව හෙලික්සීය ව්‍යුහය ගැන මූලික කරුණු සියල්ලම අපි සාකච්ඡා කරලා අවසන්. ඒ නිසාම මම කැමති යොමු වෙන්න DNA අණුවෙන් ඉටුවන ජෛවීය කෘත්‍යයන් පිළිබඳව. ප්‍රධාන කෘත්‍යයන් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සහ ඒවා ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. මේවා කරන්නේ DNA අණු විසින්. දෙවැනි කාර්යය තමයි ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය තොරතුරු ගබඩා කිරීම. ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලියට අවශ්‍ය තොරතුරු ගබඩා කරන්නේත් DNA අණු වලින්. හරි. එමනම් අපි ලියමු. පළවෙනි කෘත්‍යය තමයි මාත් එක්කම පාඩම් කරගමු. පළවෙනි කෘත්‍යය තමයි ප්‍රවේණික තොරතුරු. නැත්නම් අපේ මේ ආවේනික ලක්ෂණ. ඒවට සම්බන්ධ තොරතුරු. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා ඒවා ඊළඟ
පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. ඒවා ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. දෙවනි කෘත්‍යය තමයි ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය තොරතුරු ගබඩා කිරීම. ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය වන්නා වූ තොරතුරු ගබඩා කිරීම තමයි දෙවනි කෘත්‍යය. මේ කෘත්‍යයන් දෙක මතක තියාගන්න ඕනේ. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා ඒවා ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. දෙවනි කාර්යය තමයි ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය තොරතුරු ගබඩා කිරීම. අපි දැන් DNA වලින් පස්සේ RNA වලට තමයි ගමන් කරන්නේ. දැන් මේ වන විටත් ඔබ දන්නවා RNA කියන්නේ තනිපට දාමයකින් සමන්විත ව්‍යුහයක්. ඒ කියන්නේ රයිබෝ නියුක්ලියෝටයිඩ් රාශියක් බහු අවයවීකරණය වීමෙන් හැදෙන පොලිරයිබෝ නියුක්ලියෝටයිඩ් දාමයටම තමයි RNA කියන්නේ. RNA වල පෙන්ටෝස සීනි විදිහට රයිබෝස් සීනි ඉන්නවා. RNA වල නයිට්‍රජනීය භෂ්ම වර්ග 4ක් දකින්න පුළුවන්. ඇඩිනින්, ගුවැනින්, සයිටොසින් සහ යුරැසිල්. එහෙම නැත්නම් තයිමින්. තයිමින් පැවතුනේ DNA වල, RNA වල ඒ වෙනුවට ආදේශ වෙන්නේ යුරැසිල් කියන භෂ්මය. යුරැසිල්, සයිටොසින්, ගුවැනින්, ඇඩිනින් යන භෂ්ම අඩංගු රයිබෝනියුක්ලියෝටයිඩ් වලින් සමන්විත මෙය සාමාන්‍යයෙන් තනි දාම. එහෙම නැත්නම් තනි පට නියුක්ලික් අම්ලයකි. අනුපූරක භෂ්ම යුගලනය. දැන් RNA වල අනුපූරක භෂ්ම යුගලනයක් වෙන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් RNA වල අනුපූරක භෂ්ම යුගලනයක් දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. එහෙම දකින්න ලැබුණොත් ඒක දකින්න ලැබෙන්නේ RNA අණු දෙකක් අතර හෝ එකම RNA අණුව නැවීමකට ලක්වීමෙන් තමයි මේ තත්ත්වය අපිට දකින්න ලැබෙන්නේ. එමන අනුපූරක භෂ්ම යුගලනය RNA අණු දෙකක් අතර හෝ එකම RNA අණුව නැමීමෙන් සිදුවිය හැක. එකම RNA අණුව නැමිලා මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නත් පුළුවන්. හරි? දැන් උදාහරණයක් විදිහට මෙන්න එක RNA අණුවක් මෙන්න තව RNA අණුවක් RNA අණු දෙක එකිනෙකට සමීපව ඉඳලා මෙතන අනුපූරක භෂ්ම යුගලනයක් වෙන්න පුළුවන්. ඕක එකක්. එහෙම නැත්නම් මේ එකම RNA අණුව දෙකට නැවිලා ඒවා අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්න පුළුවන් භෂ්ම අතර. පැහැදිලි? මේ වගේ අවස්ථා දකින්න පුළුවන්. මෙසේ අනුපූරක භෂ්ම යුගලනය වීම RNA වල කෘත්‍යයන්ට අත්‍යවශ්‍ය වන ත්‍රිමාන ව්‍යුහය පවත්වා ගන්න ලොකු දායකත්වයක් දක්වනවා. දැන් අපි සාකච්ඡා කරන්න යනවා RNA වල තියෙන වර්ග තුනක් ගැන. ඊට කලින් කියන්න ඕනේ අර අනුපූරක භෂ්ම යුගලනය වීමේදී ඇඩිනින් සමග කවුද? යුරැසිල් තමයි H බන්ධන දෙකකින් සම්බන්ධ වෙන්නේ. ගුවැනින් සමග සයිටොසින් සුපුරුදු පරිදි H බන්ධන තුනකින් සම්බන්ධ වෙනවා. සෛලවල RNA වර්ග තුනක් දකින්න පුළුවන්. මොනවද ඒ තුන? ඔබට දකින්න පුළුවන් mRNA, tRNA, rRNA. දැන් අපි mRNA කියන කෙනාව හඳුන්වනවා පණිවිඩකාරක RNA කියලා. tRNA ව හඳුන්වන්නේ සංක්‍රාමී RNA කියලා. rRNA රයිබෝසෝමීය RNA නැත්නම් රයිබෝසෝම RNA කියලා හඳුන්වනවා. එමනම් mRNA කියන්නේ පණිවිඩකාරක RNA, tRNA කියන්නේ සංක්‍රාමී RNA, rRNA කියන්නේ රයිබෝසෝම RNA. රයිබෝසෝමීය RNA තමයි rRNA කියලා කියන්නේ. RNA වර්ග තුන ගැන අපි දැන් සාකච්ඡා කරමු. දරුවනේ පළවෙනි කෙනා තමයි messenger RNA නැත්නම් පණිවිඩකාරක RNA. දැන් මේ පණිවිඩකාරක RNA කියන්නේ රේඛීය අණුවක්. රේඛීය අණුවක් සාපේක්ෂව සෛල තුල අඩුවෙන්ම පවතින RNA වර්ගය. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් අඩුවෙන්ම පවතින RNA වර්ගය තමයි mRNA. හැබැයි රේඛීය අණුවක්. කෘත්‍යයන් දෙකක් ඉෂ්ට කරනවා. මොකද්ද?
පළවෙනි කෘත්‍යය තමයි මේ ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු තියෙන්නේ DNA අණුවේ. එතකොට ඊට අදාළව DNA අණුවේ ප්‍රවේණික තොරතුරු වලට අනුව ඒවා පිටපත් කර ගැනීම සිදු කරන්නේ mRNA අණුව විසින්. ඒ ප්‍රවේණික තොරතුරු වලට අදාළව පිටපතක් නිර්මාණය කරනවා mRNA අණුව. දෙවැනි කෘත්‍යය තමයි න්‍යෂ්ටි පූරකේ නැත්තම් න්‍යෂ්ටි ප්ලාස්මයේ සිට අර න්‍යෂ්ටි ආවරණයේ තියෙන න්‍යෂ්ටික ජිද්‍ර හරහා ඒ පිටපත් කරගත්ත ප්‍රවේණික තොරතුරු ටික ප්‍රෝටීන සංශ්ලේෂණයේ සිදුවන ස්ථානයේ වන රයිබෝසෝම වෙත පරිවහනය කරන්නේ ගෙනල්ලා දෙන්නෙත් mRNA. නිසා අපිට මේ කරුණු දෙක මෙහෙම ලියන්න පුළුවන්. පළවෙනි කෘත්‍යය තමයි DNA වල ඇති ප්‍රෝටීන සංශ්ලේෂණයට අදාළ තොරතුරු පිටපත් කර ගැනීම. දෙවැනි කෘත්‍යය තමයි පිටපත් කරගත් තොරතුරු න්‍යෂ්ටි ප්ලාස්මයේ සිට න්‍යෂ්ටික සිදුරු නැත්තම් ජිද්‍ර හරහා රයිබෝසෝම වෙත, මොකද ප්‍රෝටීන හදන්නේ රයිබෝසෝමනේ, රයිබෝසෝම වෙත රැගෙන යාම. මේ කෘත්‍යයන් දෙකම කරන්නේ mRNA. DNA වල තියෙන ප්‍රෝටීන සංශ්ලේෂණයට අදාළ ඒ තොරතුරු ටික පිටපත් කරගෙන පිටපතක් හදා ගන්නවා. ඒ හදාගත්ත පිටපත ඊට පස්සේ න්‍යෂ්ටි ප්ලාස්මයේ ඉඳලා රයිබෝසෝමය වෙත ගෙන යනවා. මේ දෙකම කරන්නේ mRNA. පණිවිඩකාරක RNA. අපි දැන් ඊළඟ RNA වර්ගය ගැන බලමු. ඒ තමයි සංක්‍රාමී RNA නැත්නම් tRNA. tRNA තමයි කුඩාම RNA අණු වර්ගය. හැබැයි දැන් හොඳට මතක තියාගන්න සංඛ්‍යාත්මකව නැත්නම් ප්‍රතිශතාත්මකව අඩුවෙන් ඉන්නේ mRNA. විශාලත්වයේ අතින් අඩුවෙන්ම ඉන්නේ මේ tRNA. රේඛීයයි. හැබැයි මෙන්න මේ වගේ පුඩු තුනක් සහිත ව්‍යුහයක් බවට තමයි පත් වෙලා තියෙන්නේ. මේවට තමයි පුඩුවක් කියලා කියන්නේ. මේ තියෙන පුඩු. මෙවැනි පුඩු තුනක් දකින්න පුළුවන්. රේඛීය නමුත් පහත රූපේ පෙන්වා ඇති ආකාරයට පුඩු තුනක් සහිත ව්‍යුහයක් හදනවා. පුඩු තුනක් තියෙනවා. දැන් මේ tRNA වලත් වැදගත් කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි එක පුඩුවක අපිට දකින්න පුළුවන් නයිට්‍රජනීය භස්ම තුනක්. මේ තියෙන්නේ මෙන්න මේ අවස්ථාව ගන්න. මෙතන නයිට්‍රජනීය භස්ම තුනක් තියෙනවා. මේ ස්ථානය හඳුන්වන්නේ ප්‍රතිකෝඩෝණය කියලා. මේ ස්ථානය අපි හඳුන්වන්නේ ප්‍රතිකෝඩෝණය. අපි ඉදිරියේදී මේව ගැන සාකච්ඡා කරනවා. ප්‍රතිකෝඩෝණය. හරියටම ප්‍රතිකෝඩෝණයට ප්‍රතිවිරුද්ධ දිශාවේ මෙන්න මේ ස්ථානයේ ඔබට දකින්න පුළුවන් ඇමයිනෝ අම්ලයක් සම්බන්ධ වෙනවා. ඇමයිනෝ අම්ලයක්. දැන් මෙතන තියෙනවා ග්ලූටමික් අම්ලය කියන ඇමයිනෝ අම්ලය. එතකොට මතක තියාගන්න tRNA අණුවට හැකියාවක් තියෙනවා යම් යම් ඇමයිනෝ අම්ල විශිෂ්ට ඇමයිනෝ අම්ල සම්බන්ධ කරගන්න. එතකොට tRNA කරන්නේ සයිලෝප්ලාස්මයේ තුල තමයි tRNA ලා ඉන්නේ. ඒ tRNA අණු විසින් කරන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය වන අමුද්‍රව්‍ය තමයි ඇමයිනෝ අම්ල. ඒ සඳහා අවශ්‍ය වන්නා වූ විශිෂ්ට ඇමයිනෝ අම්ල සම්බන්ධ කරගෙන සයිලෝප්ලාස්මයේ තියෙන විශිෂ්ට ඇමයිනෝ අම්ල tRNA අණුවට සම්බන්ධ කරගෙන ඒවා ප්‍රෝටීන නිපදවීම සිදු කරන රයිබෝසෝමය දක්වා රැගෙන ඒම. ඒක තමයි මෙයාගේ කාර්යභාරය. දැන් ප්‍රතිකෝඩෝණය පවතින දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් තමයි ඇමයිනෝ අම්ලය සම්බන්ධ වෙන්නේ. හරි. එතකොට tRNA වල කෘත්‍ය අපි කිව්වා මොකක්ද කෘත්‍ය? ඒ තමයි ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය වන්නා වූ ඇමයිනෝ අම්ල රයිබෝසෝමය වෙත, ඒ කියන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන ස්ථානයේ වෙත රැගෙන ඒම. හරි. දැන් රයිබෝසෝමීය RNA නැත්නම් rRNA බහුලතම RNA වර්ගය තමයි rRNA. වැඩිම ප්‍රතිශතයක් තියෙන rRNA. ඒ වගේම අක්‍රමවත් ව්‍යුහයක් තමයි මෙයාට තියෙන්නේ. rRNA වල ප්‍රධානම කාර්යභාරය තමයි
පොලිපෙප්ටයිඩ් දාම සෑදීමට ස්ථානයේ සැපීම. දැන් පොලිපෙප්ටයිඩ් දාම කියලා අදහස් කරන්නේ සමහර ප්‍රෝටීන නිර්මාණය වෙන්නේ එක පොලිපෙප්ටයිඩ් දාමයකින් තවත් ප්‍රෝටීන නිර්මාණය වෙනවා පොලිපෙප්ටයිඩ් දාම කීපයකින්. දැන් චාතුර්ථ ව්‍යුහය කියන්නේ ඒ වගේ අවස්ථාවක්. දැන් පොදුවේ අපි සාකච්ඡාවේදී කියන්නේ පොලිපෙප්ටයිඩ් දාම සෑදීමට ස්ථානයේ සැපීම තමයි RRNA වල කාර්යභාරය. පොලිපෙප්ටයිඩ් දාම සෑදීමට ස්ථානය සපයයි. ඒ තමයි RRNA වල කාර්යභාරය. දැන් අපි මේ RNA පිළිබඳව සාකච්ඡා කරලා අවසන්. දැන් අපි අපේ සාකච්ඡාවට භාජනය කරන්නේ DNA සහ RNA අතර තියෙන මූලික වෙනස්කම්. වෙනස්කම් රාශියක් තියෙනවා. නමුත් ඔබට ප්‍රධාන වෙනස්කම් 3ක් ගැන මේ විෂය නිර්දේශය තුල සාකච්ඡා වෙනවා. මොනවද? දැන් දරුවනේ DNA තනිදාමයද? නෑ. DNA තනිදාම නෙමෙයි. RNA තමයි තනිදාම. DNA කියන්නේ ද්විත්වදාම. එහෙනම් DNA ද්විත්වදාම ව්‍යුහයකි, RNA තනිදාම ව්‍යුහයකි. ඒක පළවෙනි කරුණ. DNA ද්විත්වදාම ව්‍යුහයකි, RNA තනිදාම ව්‍යුහයකි. DNA ද්විත්වදාම ව්‍යුහයක් වෙද්දී RNA තනිදාම ව්‍යුහයක්. මේක අපිට DNA ද්විත්ව පටවන අතර RNA තනිපට කියලා කියන්නත් පුළුවන්. වැරද්දක් නැහැ. ඊළඟට දරුවනේ DNA වල අපිට දකින්න ලැබෙන්නේ ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ්. RNA වල අපිට දකින්න ලැබෙන්නේ රයිබෝනියුක්ලියෝටයිඩ්. අපිට ඒකත් ලියන්න පුළුවන්. DNA ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් වලින් සෑදී ඇත. RNA රයිබෝනියුක්ලියෝටයිඩ් වලින් සෑදේ. RNA රයිබෝනියුක්ලියෝටයිඩ් වලින් හැදෙන්නේ. ඊළඟ වෙනස තමයි DNA වල ඉන්න භස්ම ටික. DNA වල කවුද ඉන්නේ? ඇඩෙනින්, ගුවැනින්, සයිටොසින්, තයිමින් ඉන්නවා. RNA වල ඇඩෙනින්, ගුවැනින්, සයිටොසින්, යුරැසිල් ඉන්නවා. අපිට ඒක ලියන්න පුළුවන්. DNA වල A, G, C, T භස්ම ඇත. RNA වල A, G, C, U භස්ම ඇත. තව එක වෙනසක් මට හිතෙනවා මේකට ඇතුල් කරන්න. තව එක වෙනසක්. ඒ තමයි DNA වල මොන සීනිද ඉන්නේ? ඩියොක්සිරයිබෝස් සීනි. RNA වල රයිබෝස් සීනි. ඒකත් අපිට ලියන්න පුළුවන්. DNA වල ඩියොක්සිරයිබෝස් සීනි ඇත. RNA වල මොන සීනිද? රයිබෝස් සීනි ඇත. මෙන්න මේ වෙනස්කම් පිළිබඳව ඔබේ අවධානයට ලක් වෙන්න ඕනේ. හරි. අපි ඊළඟට මේ පාඩමේ අවසානයේට සාකච්ඡා කරන්නේ න්‍යෂ්ටික අම්ලවල හමු නොවන වෙනත් නියුක්ලියෝටයිඩ් ජීවින්ගේ දේහයන් තුල පවතිනවා. ඒ නියුක්ලියෝටයිඩ් කවුද? ඒ නියුක්ලියෝටයිඩ් මොනවද කරන්නේ? මේ පිළිබඳව තමයි අපි ඊළඟ සාකච්ඡාවට යමු වෙන්නේ. දරුවනේ මෙතනදී ප්‍රධාන වශයෙන්ම න්‍යෂ්ටික අම්ල වල දකින්න නොලැබෙන හැබැයි දේහය තුල හමුවන නියුක්ලියෝටයිඩ් වර්ග 4ක් ගැන අපි සාකච්ඡා කරනවා. එකක් තමයි ATP. දැන් මේ ATP ගේ සම්පූර්ණ නම ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට්. දැන් ATP ගේ කාර්යය තමයි සාර්වත්‍ර ශක්තිවාහකයා ලෙස ක්‍රියා කරනවා. ගොඩක් දරුවන්ට මේ වගන්තිය දන්නවා වුණාට මේකේ තේරුම දන්නේ නැහැ.
දරුවනේ සාර්වත්‍ර ශක්තිවාහකයා කියලා අදහස් කරන්නේ ශක්තිය අවශ්‍ය වන්නා වූ ඕනෑම ජෛව ප්‍රතික්‍රියාවක් සඳහා එක් තැනක සිට තවත් තැනකට ශක්තිය රැගෙන එන කෙනා තමයි ATP කියන්නේ. ඕනෑම ශක්තිය අවශ්‍ය වන්නා වූ ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් සඳහා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ඒ ශක්තිය රැගෙන යන කෙනා තමයි ATP. ඒ නිසා ATP ව හඳුන්වනවා සාර්වත්‍ර ශක්ති වාහකයා කියලා. වාහකයෙක් කියන්නේ එක තැනකින් ඉඳන් තව තැනකට යමක් ගෙනියන කෙනෙක්. සාර්වත්‍ර ශක්ති වාහකයා. සියලු ආකාරයේ ශක්තිය අවශ්‍ය වන්නා වූ ප්‍රතික්‍රියා සඳහා ශක්තිය සපයන කෙනා තමයි ATP කියන්නේ. එමනම් එයාගෙන් එක කෘත්‍යයක් ඉෂ්ට වෙනවා සාර්වත්‍ර ශක්ති වාහකයා ලෙස ක්‍රියා කිරීම. ලෙස ක්‍රියා කරයි. සාර්වත්‍ර ශක්ති වාහකයා ලෙස ක්‍රියා කරනවා. ඊළඟ අපිට හම්බ වෙනවා NAD+. මේ NAD+ කියන්නේ කාටද? නිකොටිනමයිඩ් ඇඩිනින් ඩයිනියුක්ලියෝටයිඩ් කියන අයනයට. නිකොටිනමයිඩ් ඇඩිනින් ඩයිනියුක්ලියෝටයිඩ් කියන අයනය තමයි NAD+ කියන්නේ. මෙයා කාර්යයන් 3ක් කරනවා. එකක් තමයි සහ එන්සයිම ලෙස ක්‍රියා කරනවා. දරුවනේ සහ එන්සයිම ගැන මම එන්සයිම පාඩමේදී ඔබට ගැඹුරෙන් සාකච්ඡා කරනවා. දැනට මේ කරුණ විතරක් දැනගමු. සහ එන්සයිම ලෙස ක්‍රියා කරනවා. අපි ඊළඟට සාකච්ඡා කරන්න ඉදිරියේදී නියමිත වෙන්නේ එන්සයිම සෛලීය ශ්වසන පාඩම් නිසා මේවා අපිට නැවත මුණ ගැහෙනවා. සහ එන්සයිම ලෙස ක්‍රියා කරයි. දෙවෙනි කාරණාව තමයි ඉලෙක්ට්‍රෝන වාහක ලෙස ක්‍රියා කරනවා. ඉලෙක්ට්‍රෝන වාහක කියන්නේ එක තැනක ඉඳලා තව තැනකට ඉලෙක්ට්‍රෝන ගෙනියන කෙනෙක් විදිහට මෙයා ක්‍රියාත්මක වෙනවා. ඉලෙක්ට්‍රෝන වාහක ලෙස ක්‍රියා කරයි. අවසාන වශයෙන් දරුවනේ ශ්වසනයේදී ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඔක්සිකාරකයක් කියන්නේ එයාට පුළුවන් අනිත් අයව ඔක්සිකරණයට ලක් කරන්න. එයා එතකොට ඔක්සිහරණය වෙනවා. ඒ කියන්නේ මේ NAD+ ලා ඉලෙක්ට්‍රෝන H+ ලබාගෙන ඔක්සිහරණය වෙන ගමන් අනිත් කෙනාව ඔක්සිකරණය කරනවා. ඒ නිසා අපි කියනවා ශ්වසනයේදී ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. ලෙස ක්‍රියා කරයි. ඔන්න ATP සහ NAD+ ගැන කෘත්‍යයන් ටික මේ ටික. අපිට තව දෙන්නෙක් සාකච්ඡා කරන්න තියෙනවා. ඒ තමයි NADP+ සහ FAD. ඒ දෙන්න ගැනත් අපි සාකච්ඡා කරමු. NAD+ වලින් පස්සේ අපි එනවා NADP+ වලට. NADP+ කියන දරුවනේ නිකොටිනමයිඩ් ඇඩිනින් ඩයිනියුක්ලියෝටයිඩ් ෆොස්ෆේට් කියන අයනය. නිකොටිනමයිඩ් ඇඩිනින් ඩයිනියුක්ලියෝටයිඩ් ෆොස්ෆේට්. මෙයත් සහ එන්සයිමයක් විදිහට ක්‍රියා කරනවා. ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරනවා. හැබැයි ශ්වසනයේදී නෙමෙයි ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. හරි. අපි ඒ ටික ලියමුද? සහ එන්සයිම ලෙස ක්‍රියා කරයි. ඉලෙක්ට්‍රෝන වාහකයෙකු ලෙස ක්‍රියා කරයි. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. න්‍යෂ්ටික අම්ල පාඩමේ අවසානම සමාජිකයව අපි සාකච්ඡා කරන්නේ ඒ තමයි FAD ෆ්ලෙවින් ඇඩිනින් ඩයිනියුක්ලියෝටයිඩ්. මේ සංයෝගයෙන් ඉටුවන කෘත්‍යයන් දෙකක් තියෙනවා. එකක් සහ එන්සයිම ලෙස ක්‍රියා කරනවා සහ ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරනවා. අර මුලින් සාකච්ඡා කරපු කෘත්‍යයන්මයි. අපි ලියමු. සහ එන්සයිම ලෙස ක්‍රියා කරයි.
ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරයි. ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරයි. සහ එන්සයිම ලෙස ක්‍රියා කරයි. ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරයි. එමනම් දරුවනේ න්‍යෂ්ටික අම්ල පිළිබඳ පූර්ණ සාකච්ඡාවක අපි යෙදුණා. දැන් අපි න්‍යෂ්ටික අම්ල ඉගැන්වීම් කටයුතු කරලා අවසానයි. මේ අනුව රසායනික පදනමට සම්බන්ධයෙන් සියලුම මූලික සිද්ධාන්ත කරුණු සාකච්ඡා කරලා අවසానයි. අපි මූලද්‍රව්‍ය සංයුතිය ගැන කතා කරා. ජලයේ ගතිගුණ කොහොමද ජීවීන්ගේ පැවැත්මට බලපාන්නේ කියලා කතා කළා. කාබෝහයිඩ්‍රේට ලිපිඩ පිළිවෙලින් ප්‍රෝටීන සහ අවසානයේදී න්‍යෂ්ටික අම්ල පිළිබඳව සාකච්ඡා කළා. එවනම් දරුවනේ දැන් අපි න්‍යෂ්ටික අම්ල පිළිබඳව හොඳටම මේ විෂය කරුණු සාකච්ඡා කළානේ. දැන් අපේ සුපුරුදු පරිදි අපි හැම පාඩම් මාලාවකදීම පාඩම අවසානයේදී ගෙනෙන ප්‍රශ්නාවලියට තමයි යොමු වෙන්නේ. පුනරීක්ෂණයක් විදිහට අපි මේ ප්‍රශ්න ටික බලමු. නියුක්ලියෝටයිඩ් එක සංඝටක මොනවද? සංඝටක තුනයි තියෙන්නේ. ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවා, පෙන්ටෝස සීනි අණුවක් තියෙනවා, නයිට්‍රජනීය භස්ම කාණ්ඩයක් තියෙනවා. ඉතින් ඒ සංඝටක තුන තමයි ලියන්න ඕනේ. පසුගිය විභාග ප්‍රශ්නවලදී උසස් පෙළ ජීව විද්‍යා විෂයට අදාළ විභාග ප්‍රශ්නවලදී පවා මේ ප්‍රශ්නය අහලා තියෙනවා. ඔබ පසුගිය විභාග ප්‍රශ්න අධ්‍යයනය කරොත් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ දකින්න ලැබෙයි. හොඳයි. එහෙනම් මොනවාද පිළිතුරු? ෆොස්ෆේට් කාණ්ඩය, පෙන්ටෝස සීනි අණුව නැත්නම් සීනි සහ නයිට්‍රජනීය භස්ම කාණ්ඩය. නයිට්‍රජනීය භස්ම කාණ්ඩය. දැන් දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. නියුක්ලියෝසයිඩයක් කියන්නේ කුමක්ද? ඉතාම පහසු ප්‍රශ්නයක්. හැබැයි හරියට විෂය කරුණු දන්න ළමයෙක්ට විතරයි මේක ලියන්න පුළුවන් වෙන්නේ. නියුක්ලියෝසයිඩයක් කියලා අදහස් කරන්නේ දරුවනේ ෆොස්ෆේට් කාණ්ඩයේ රහිත නියුක්ලියෝටයිඩ් කොටස. ෆොස්ෆේට් කාණ්ඩයේ රහිත. එතකොට රූපකින් මේක නිරූපණය කරනවා නම් මෙන්න මෙහෙමනේ අපි පංචාශ්‍රයක් අඳිනවා පෙන්ටෝස සීනි කාණ්ඩය පෙන්වන්න. ඍජු කෝණාශ්‍රයක් අඳිනවා නයිට්‍රජනීය භස්ම කාණ්ඩය පෙන්වන්න. දැන් මෙතන ෆොස්ෆේට් කාණ්ඩය නැහැ. එහෙමනම් මෙන්න මේ කොටසට තමයි කියන්නේ නියුක්ලියෝසයිඩයක් කියලා. එහෙනම් අපි ලියමු ෆොස්ෆේට් කාණ්ඩය රහිත නියුක්ලියෝටයිඩ් කොටස තමයි අපි හඳුන්වන්නේ නියුක්ලියෝසයිඩයක් කියලා. ෆොස්ෆේට් කාණ්ඩය රහිත නියුක්ලියෝටයිඩ් කොටස තමයි නියුක්ලියෝසයිඩයක් කියලා අදහස් කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ. එhmenan නියුක්ලියෝසයිඩ් සඳහා උදාහරණ දෙකක්, නිදසුන් දෙකක් දෙන්නෙක් ඉන්නවනේ. එක්කෙනෙක් ඇඩිනෝසින්, අනිත් කෙනා ගුවැනෝසින්. ඇඩිනෝසින් සහ ගුවැනෝසින් තමයි නියුක්ලියෝසයිඩ් වලට හොඳම උදාහරණ දෙක. හතරවෙනි ප්‍රශ්නේ. ප්‍රධාන නයිට්‍රජනීය භස්ම කාණ්ඩ දෙකෙහි වෙනස්කම් මොනවද? දැන් දරුවෝ ප්‍රධාන නයිට්‍රජනීය භස්ම කාණ්ඩ දෙක ඔබ මේ වන විට දන්නවා. පියුරීන භස්ම, පිරිමිඩීන භස්ම. මේ බලන්න. පියුරීන භස්ම ගත්තම මේකේ විශේෂත්වය තමයි මේ වගේ ද්විත්ව චක්‍රීය ව්‍යුහයක් තමයි පියුරීන භස්ම වලට තියෙන්නේ. නමුත් පිරිමිඩීන භස්ම ගත්තම එයාලට තියෙන්නේ තනි චක්‍රීය ව්‍යුහයක්. එතනම වෙනසක් තියෙනවනේ. සහ ප්‍රමාණයෙන් විශාලයි, ප්‍රමාණයෙන් කුඩයි. ඔන්න ඔය වෙනස්කම් දෙක ලියන්න තියෙන්නේ. හරි. අපි මෙහෙම ලියමු. පළවෙනි වෙනස තමයි පියුරීන ද්විත්ව චක්‍රීය. නැත්තම් මේක වලලු කියලා ලියන්නත් පුළුවන්. ද්විත්ව චක්‍රීය ව්‍යුහවේ පිරිමිඩීන තනි චක්‍රීය ව්‍යුහවේ. දෙවනි වෙනස තමයි පියුරීන ප්‍රමාණයෙන් විශාලයි, පිරිමිඩීන ප්‍රමාණයෙන් කුඩායි.
බලන්න පියුරීන දිත්ත චක්‍රීය ව්‍යුහවේ පිරිමිඩීන තනි චක්‍රීය ව්‍යුහවේ පියුරීන ප්‍රමාණයෙන් විශාලයි පිරිමිඩීන ප්‍රමාණයෙන් කුඩයි. ඔය වෙනස්කම් දෙක තමයි හතරවෙනි ප්‍රශ්නයෙන් ඔබෙන් විමසන්නේ. පස්වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. භෂ්ම යුගලන නීතිය ලියන්න. දරුවනේ සෑම විටම පියුරීන භෂ්මයක් සමග පිරිමිඩීන භෂ්මයක් යුගලනය වෙනවා. සෑම විටම පියුරීන භෂ්මයක් සමග විශේෂිත පිරිමිඩීන භෂ්මයක් යුගලනය වේ. මේක තමයි භෂ්ම යුගලන නීතිය. සෑම පියුරීන භෂ්මයක් සමගම විශේෂිත පිරිමිඩීන භෂ්මයක් යුගලනය වේ. සෑම පියුරීන භෂ්මයක් සමගම විශේෂිත පිරිමිඩීන භෂ්මයක් යුගලනය වේ. ඒක තමයි භෂ්ම යුගලන නීතිය. ඒ අනුව දරුවනේ ඇඩිනින් සමග තයිමින් H බන්ධන දෙකකිනුත් ගුවැනින් සමග සයිටොසින් H බන්ධන තුනකිනුත් යුගලනය වීම අපිට විශේෂයෙන්ම DNA අණුව තුල දකින්න පුළුවන්. 6 වෙනි ප්‍රශ්නෙට මම යොමු වෙන්න කැමති DNA වල කෘත්‍යයන්. දරුවනේ DNA වල ප්‍රධාන කෘත්‍යයන් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා ඒවා ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. දෙවැනි එක ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය තොරතුරු ගබඩා කිරීම. මේ දෙකම දැනගන්න ඕනේ. එක ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා ඊළඟ පරම්පරාවට ඒවා සම්ප්‍රේෂණය කිරීම. දෙවැනි එක තමයි ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය තොරතුරු ගබඩා කිරීම. අවශ්‍ය තොරතුරු ගබඩා කිරීම. අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු වෙමු. RNA වර්ග 3 නම් කරන්න. නම් කරලා ඒවයින් ඊටුන කෘත්‍යත් ඉදිරියෙන් ලියන්න කියලායි මේ 7 වෙනි ප්‍රශ්නෙන් අපිට දීලා තියෙන්නේ. ඉතින් RNA වර්ග 3 තමයි එකක් mRNA. දැන් දරුවනේ mRNA කෘත්‍යයන් දෙකක් කරනවා. හරි? DNA වල ගබඩා වී ඇති ප්‍රවේණික තොරතුරු වලට අනුව නයිට්‍රජනීය භෂ්ම අණුපිළිවෙලක් පිටපත් කරනවා. ඊට පස්සේ මේ පිටපත නියෂ්ටි ප්ලාස්මයේ සිට සයිලෝප්ලාස්මයේ පවතින ප්‍රෝටීන සංශ්ලේෂණ ස්ථානයේ වන රයිබෝසෝම දක්වා නියෂ්ටික ජිද්‍ර හරහා පරිවහනය කිරීම කරන්නෙත් mRNA. හරිනේ. අපි එහෙනම් ඒ කරුණු ලියමු. DNA වල ගබඩා වී ඇති ප්‍රවේණික තොරතුරු නයිට්‍රජනීය භෂ්ම අණුපිළිවෙලකට පිටපත් කිරීම. ඒ වගේම තවත් කාර්යයක් තියෙනවනේ. නියෂ්ටි ප්ලාස්මයේ සිට රයිබෝසෝම දක්වා එම පිටපත නියෂ්ටික සිදුරු හරහා පරිවහනය. දැන් tRNA කියන ඊළඟ RNA වර්ගය එයාගෙනුත් එක කෘත්‍යයක් ඉෂ්ට වෙනවා. ඒ තමයි ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය ඇමයිනෝ අම්ල රයිබෝසෝම වෙත පරිවහනය කිරීම. ප්‍රෝටීන සංශ්ලේෂණයට
අවශ්‍ය ඇමයිනෝ අම්ල. රයිබෝසෝම වෙත පරිවහනය. අවසාන වශයෙන් දරුවනේ තියෙන්නේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්න RRNA. RRNA ගේ කාර්යභාරය තමයි පොලිපෙප්ටයිඩ් දාම සෑදීමට ස්ථානය සැපයීම. පොලිපෙප්ටයිඩ් දාම සෑදීමට ස්ථානය සැපයීම. ස්ථානය සැපයීම. DNA සහ RNA අතර තියෙන වෙනස්කම් මොනවද? මෙන්න ඊළඟ ප්‍රශ්නේ. පසුගිය විභාග ප්‍රශ්නවල පවා මේ කොටස් වලින් ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් DNA සහ RNA අතර තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද? DNA ද්විත්ව දාම ව්‍යුහයක් වෙද්දී RNA තනිපට නැත්නම් තනිදාම ව්‍යුහයක්. ඒක පළවෙනි වෙනස. DNA ද්විත්ව දාම ව්‍යුහයකි. RNA තනිදාම ව්‍යුහයකි. ඒක පළවෙනි වෙනස. දෙවැනි වෙනස තමයි දරුවනේ DNA වල ඩියොක්සිරයිබෝස් සීනි පවතිනවා. RNA වල රයිබෝස් සීනි පවතින්නේ. DNA වල ඩියොක්සිරයිබෝස් සීනි ඇත. RNA වල රයිබෝස් සීනි ඇත. රයිබෝස් සීනි ඇත. තුන්වෙනි වෙනස තමයි දරුවනේ DNA වල ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් වලින් තමයි DNA හැදිලා තියෙන්නේ. RNA හැදිලා තියෙන්නේ රයිබෝ නියුක්ලියෝටයිඩ් වලින්. ඒකත් වෙනසක්. DNA ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් වලින් සෑදී ඇත. RNA රයිබෝ නියුක්ලියෝටයිඩ් වලින් සෑදී ඇත. සෑදී ඇත. තව එක වෙනස්කමක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ තමයි දරුවනේ DNA වල ඇඩිනින්, ගුවැනින්, සයිටොසින් සහ තයිමින් කියන භස්ම තියෙනවා. හැබැයි RNA වල තියෙන්නේ ඇඩිනින්, ගුවැනින්, සයිටොසින් සහ යුරැසිල් කියන භස්ම පමණයි. ඒ වෙනස අපිට ලියන්න පුළුවන්. DNA වල A, G, C හා T භස්ම ඇත. RNA වල A, G, C හා U භස්ම ඇත. ඉතින් මෙන්න මේවා තමයි ප්‍රධානතම DNA සහ RNA අතර පවතින වෙනස්කම්. අපි සාකච්ඡා කරන අවසාන ප්‍රශ්නයටයි දැන් එළඹෙන්නේ. පහත දැක්වෙන නියුක්ලියෝටයිඩ් මගින් ඉටුවන කෘත්‍යයන් මොනවාද? දරුවනේ ATP වලින් ඉෂ්ට වෙන කෘත්‍ය තමයි සාර්වත්‍ර ශක්තිවාහකයා ලෙස ක්‍රියා කරනවා. අපි මේව සාකච්ඡා කළා. සාර්වත්‍ර ශක්තිවාහකයා ලෙස ක්‍රියා කරයි. NAD+ මෙයා කෘත්‍යයන් තුනක් ඉෂ්ට කරනවා. එකක් තමයි සහ එන්සයිමයක් ලෙස ක්‍රියා කරනවා. ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ විතරක් නෙමෙයි. ශ්වසනයේදී ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. සහ එන්සයිම ලෙස ක්‍රියා කරයි.
ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරයි. විශේෂයෙන්ම මේ කරුණ මතක තියාගන්න. ශ්වසනයේදී ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. ශ්වසනයේදී ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. NADP+ දරුවනේ මෙයත් සහ එන්සයිමයක් ලෙස ක්‍රියා කරනවා. ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. හරි අපි ලියමු. සහ එන්සයිම ලෙස ක්‍රියා කරයි. ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරයි. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. අපට මුණ ගැහෙන නියෂ්ටික අම්ලවල දකින්න නොලැබෙන වෙනත් නියුක්ලියෝටයිඩ් වල අවසානම කෙනා FAD. මෙයත් සහ එන්සයිමයක් ලෙස ක්‍රියා කරනවා. ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරනවා. සහ එන්සයිම ලෙස ක්‍රියා කරයි. ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරයි. ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරයි. එහෙමනම් ආදරණීය දරුවනේ රසායනික පදනම හා සම්බන්ධ සියලුම පරිච්ඡේද මේ වන විට සාකච්ඡා කරලා ඒ හා සම්බන්ධ කෙටි ප්‍රශ්නාවලියක් සෑම පාඩමකටම සෑම පරිච්ඡේදයකටම සාකච්ඡා කරලා අවසන් වෙනවා. අපිට මීළඟට ජීවයේ ශෛලිය සහ රසායනික ප්‍රධාන දෙවන ඒකකයේ යටතේ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත වෙන්නේ විශේෂයෙන්ම ජීවී ශෛලවල පවතින ශක්ති සම්බන්ධතා, ඒ වගේම ශෛලිය ශ්වසනය, ප්‍රභා සංශ්ලේෂණය වැනි ක්‍රියාවලි වලට අදාළ පාඩම්. එමනම් ඒ පාඩම් සමග අපි තවත් දවසක හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.